ප්‍රියාදර මිත්‍රය අපි නැවත වාරයක් ඔබව ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් බලයේ පැය වැඩසටහනට පිළිගන්නවා. අද දවසේදී ඔබ නරඹන්න සූදානම්ව සිටින්නේ බහරේන් දේශයේ ෆිලඩෙල්ෆියා දේවස්ථානයේ සිංහල සේවයේ දේව මෙහෙයක්. මා විශ්වාස කරන දෙවියන් වහන්සේගේ ක්‍රමය මිනිසෙක් බව. ඉන් අදහස් වන්නේ කාන්තා සහ පුරුෂයන් යන දෙකොටසම උන්වහන්සේගේ සැලැස්මට අඩංගු බවයි. දෙවියන් වහන්සේගේ වචනේ සුදෝ පාවුල්තුමා කියනවා මා සුභාරංචිය ප්‍රකාශ නොකළොත් මට දුක් වේ. ප්‍රියාදර මිත්‍රවරුනි, මේ දේශනාව තුළින් දෙවියන් වහන්සේගේ සුභ ආරංචිය ප්‍රකාශ කිරීමට උන්වහන්සේ ඔබට අභියෝග කරන සේක්වා. ඒ සුභාරංචිය ප්‍රකාශ කරන පිණිස උන්වහන්සේ මිනිසෙක්ා ස්ත්‍රියක් පිළියෙල කරන ආකාරය හා බලවත් කරන ආකාරය මේ පණිවිඩය තුළින් ඔබ අසා දැනගන්නට යනවා. දෙවියන් වහන්සේට ගෞරව වේවා. මේ දේශනාව අවසානයේදී අපි නැවත ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පණිවිඩය ඔබට ආශිර්වාදයක් වනසේක්වා. ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රසියලු ගෞරවය වේවා. All glory to God. ඔබ දන්නවා මේ වසරේ අපගේ තේමාව වී තිබෙන්නේ මහා ආඥාවට මහත් කැපවීමක්. You know that this year our theme is Great Commitment to a Great Commission. ඒ තේමාව වටායි අපගේ මුළු වසර අපි ගෙවන්නට බලාපොරොත්තු වන්නේ. It's around this theme that we are going to have our whole year. We are going to plan out our whole year. මා ඔබට බදාදා දවසේ කතා කරන්න පටන් ගත්තා සුද්ධ මතෙව් 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයෙන්. On last Wednesday, I begin to speak to you from Matthew chapter 5 verses 13. මා ඔබට කිව්වා දෙවියන් වහන්සේගේ වචනේ වන සුද්ධ බයිබලය උන්වහන්සේගේ සෙනග වන අපව විවිධ නම් වලින් හඳුන්වනු ලබනවා. I told you that in the Bible there are various names that God has given his children. උන්වහන්සේ අපව වරක බැටළුවන්සේ හඳුන්වනවා. There are times that he calls us sheep උන්වහන්සේ අපේ ඉන්දිරාව සිටින නිසා. because he is our shepherd. නමුත් යේසුස් වහන්සේ අපට ඊ타ත්ම වැදගත් නාමයක් දුන්නා. But Jesus gave us a very important name. ඒක තිබෙනවා සුද්ධ මතෙව් තුමාගේ සුභාරංචි පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ. Now you would find that in Matthew chapter 5 verses 13. උන්වහන්සේ කිව්වා නුඹලා පොළොවේ ලුණුය. He said that you are the salt of the earth. නමුත් ලුණු වල රසය නැති වුණොත් ඒවා කුමකින් රස කරනු ලබන්නේද? එතෙන් පටන් ඒවා පිටතු දමනු ලබන්නටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්නටද මිස අන් කිසිවකට නොවටිනේය. But if the salt loses its favor, how shall it be seasoned? It is then good for nothing but to be thrown out and trampled underfoot by men. මා ඔබට කීවා පසුගිය බදාදා දවසේදී යේසුස් වහන්සේ අපිව සමාන කළා පොළොවේ ලුණු වලට. I told you last Wednesday that Jesus he compared us to the salt of the earth. ඒකට හේතු ගණනාවක් මා ඔබ සමග බෙදා ගන්නට යන බව මා ඔබට කීවා. And I told you there are so many reasons that I'm going to share with you regarding this. මක්නිසාද යේසුස් වහන්සේ යම් දෙයකට අපිව සමාන කළා නම් ඒකේ විශේෂ වූ වැදගත් වූ අර්ථයක් තිබිය යුතුම තිබෙනවා. Because the reason is that if Jesus compared us to something, that means there is something very important to it. යේසුස් වහන්සේ උන්වහන්සේගේ සෙනගව සමාන කළේ පොළොවේ ලුණු වලට. Now Jesus compared his people on earth to the salt of the earth. මා ඔබට කිව්වා ඒකේ විශේෂ හේතුව තමයි ලුණු වල බලපෑමක් තිබෙන නිසා. I told you the important thing on that is because salt has an impact. Hallelujah. අපි බලපෑමක් ඇති කරන සෙනගක් බව උන්වහන්සේ කාවද්දනවා. Here Jesus is saying that we are people who can have an impact. නමුත් මොකද්ද මේ අප තුල තිබෙන්න ඕන ලුණු ගතිය? Now what is this saltiness that needs to be in us? මොකද්ද මේ ලුණු ස්වභාවය අපි තුල පවතින්න ඕන මේ ලුණු ගතිය කුමක්ද කියන එක අපි තේරුම් ගන්න ඕන. Now what is it that needs to be in us so that we would understand what is the salt in us? Hallelujah. මා අපට කියා තිබෙනවා නිතරම ඔබ බයිබලයේ කියවද්දී බොහොම ප්‍රවේශමෙන් කියවන්න ඕන. I have told you so many times that when you read the Bible you need to read it very carefully. ඔබ කී දෙනෙක් ආදරය කරලා බැන්දද? How many of you fell in love when you got married? No, before you got married. How much? Yeah, fell in love. නෑ සිස්ටර් රෙමෝනා කියපු දේ තමයි වඩා හොඳ. Got married and fell in love? මොකද ගොඩාක් අය බැන්දට පස්සේ ඔවුන් ආදරය තුල ඉන්නේ නෑ. Because most people once they are married they are not in love. ඔව් බැන්දට පස්සෙත් ඔබ ආදරයට පෙළඹෙන්න ඕනේ.
It's after you get married only that you need to fall in love. නමුත් මම කීවේ කී දෙනෙක් ඔබ මිත්‍රත්වයක් යාළු වෙලා විවාහ වුණාද? But what I meant was, how many of you were first in love before you got married? බලන්න ඔබගේ අතොස්සන්ට. බොහොම හොඳයි. දැන් ඔබ කී දෙනෙක් ලියුම් ලිව්වද ඒ කාලේ? How many of you wrote letters at that time to each other? බොහොම හොඳයි. දැන් ඔබ ලියුමක් ලැබපුවාම ඔබගේ පෙම්වතාගෙන් හෝ පෙම්වන්තියගෙන් ඔබ ඉතා උමනාවෙන් එක කිව්වා කියලා මම විශ්වාස කරනවා. Now I believe that when you received a letter from your loved one, that you would have read it in like a lot of enthusiasm. දැන් තේරුම් ගනිමු ඇයි ඔබ ඒක ඒ තරම් උමනාවෙන් කිව්වේ? Now why did you read it in that way? Such importance. ඔබට ඕන වුණා ඒකේ ලියා තිබෙන සෑම දේ උමනාවෙන් තේරුම් ගන්න. Because you needed to understand everything that was written in it. Hallelujah. දැන් අද කාලේ නම් ලියුම් ලියන්නේ SMS කරනවා එහෙම නැත්නම් ඊමේල් යවනවා. Now today we don't write letters, we either send a message or we send an email. කෙසේ හෝ අපි දෙවියන් වහන්සේගේ වචනය දකින්න ඕනේ උන්වහන්සේ අපිට ලියා තිබෙන පෙම් හසුනක් හැටියට. However, we need to see the word of God that it's a love letter written to us. එවිට ඔබ ඊට උමනාවෙන් ඒවා කියවයි. Then you will begin to read it like in a very important way, as if it's උන්වහන්සේ අපව ලුණු වලට සමාන කළේ කොයි අවස්ථාවේද කියන එක ගැන මම ඔබට බදාදා කීවා. I told you on Wednesday at what time did Jesus compare us to salt. ඒක තේරුම් ගන්න අපි බයිබලයේ ප්‍රවේශමෙන් කියවන්න ඕනේ. Now to understand that we need to read the Bible carefully. උන්වහන්සේ අපිව පොළවේ ලුණු වලට සමාන කළේ ආශිර්වාද වාක්‍යවල අවසානයේදී. It was after the Beatitudes that Jesus compared us to the salt. තව වචන වලින් උන්වහන්සේ අපිව ලුණු වලට සමාන කළේ ඒ ආශිර්වාද වාක්‍ය සියල්ල කියා අවසන් කළාට පසුව මෙන්න මේ හේතුව නිසායි. Now in other words, he compared us to salt after all the blessings. It was because of this reason. ඒකට හේතුව මේ ආශිර්වාද වාක්‍යයේ කතා කරන ගති ලක්ෂණ අපි තුල තිබුණොත් විතරයි අපට ලුණු මෙන් පොළවේ බලපෑමක් ඇති කළ හැකි වන්නේ. In other words, that it's only if we have what has been spoken in this Beatitudes in ourselves, it's only then that we could be an impact like what it says in the salt. Hallelujah. අපි තුල ඒ ආශිර්වාද වාක්‍යයේ සියලු කාරණා අපේ ජීවිතවල තිබෙන්න ඕනේ. Everything that is given here in this Beatitudes, it needs to be in our lives. ඒක ඔබේ ජීවිතේ කොටසක් වෙන්න ඕනේ. ඒක මගේ ජීවිතේ කොටසක් වෙන්න ඕනේ. It needs to be a part of your life. It needs to be a part of my life. එවිටයි අපිට පුළුවන් වෙන්නේ ලුණු මෙන් බලපෑමක් ඇති කරන අය වෙන්න. It's only then that we can become people who would have an impact like salt. මා ඔබට කීවා ඔබ හිතනවට වඩා ලුණු වල විශේෂ බලපෑමක් අපේ ජීවිතයට තිබෙනවා කියලා. I told you that even more than what you think of, salt has an impact on our lives. මා ඔබට කීවා ගිය බදාදා අපේ රුධිරේ සෑම විටම નિયમિત ලුණු ප්‍රතිශතයක් තිබෙන බව. I told you last Wednesday that in our blood at any time there is a percentage of salt. දැන් බොහෝ අය නැත්නම් මේ පිළිබඳව විශේෂඥ දැනුමක් තිබෙන අය අපිට කියන දෙයක් තමයි මුහුදේ තිබෙන ලුණු වල ප්‍රතිශතය සමානයි කෙනෙකුගේ ලේවල තිබෙන ලුණු වල ප්‍රතිශතයට. Now what most scientists tell us is that the percentage of the salt that is in the sea is the same percentage of the salt that is in our blood. 3.3ක් සාමාන්‍ය මුහුදේ ලුණු වල ප්‍රතිශතයයි. Now the percentage of salt in the sea water is 3.3%. දැන් ඒ ලුණු වල ප්‍රතිශතය අපේ ශරීරයේ අඩු වුණොත් මා ඔබට කී වගේ බදාදා අපිට රෝගී වෙන්න පුළුවන් සමහර විට මරණයට පවාපත් වෙන්න පුළුවන්. Now I told you last Wednesday that if that percentage of salt is reduced in our bodies, we can be sick or we can even die. එනිසා ලුණු වල විශාල බලපෑමක් අපේ නිරෝගීකම හා පැවැත්මට මූලිකව තිබෙනවා. Because of that, salt has a big impact on our lives for us to be healthy and for us to live. තව දුරටත් අපි සොයා බැලුවා දේව වචනය තුල ලුණු වල තිබෙනා වූ සම්බන්ධතාවය කුමක්ද කියන එක. Now we also looked at the scriptures to find out what is the connection to salt. මා ඔබට කාරණා 7ක් දුන්නා. ඉතා ඉක්මනින්. I gave you 7 reasons. නැවත මතක් කිරීමක්. Just to remind you again. මං කිව්වා ලුණු දේව වචනය තුල ගිවිසුම් බැඳීමක් සංකේතවත් කරනවා ලෙවි 2:13. I told you in Leviticus 2:13 that it symbolizes the binding, a covenant. Hallelujah. ඒ වගේම දෙවනි රාජාවලිය 2:20 සහ 21 සුවය හා පවිත්‍රකම ඇති කරන ආධාරකයක් සේ පෙන්눔 කරනවා. In same way in 2 Kings 2:20 and 21 it's healing and a cleansing aid. යෝබ් 6:6 අපිට දකින්න පුළුවන්
ආහාර රුචිය ඇති කරන උත්තේජකයක් හැටියට භාවිතා කරනවා. In Job 6:6, it's stimulant to the appetite. ලූක් 14:34 සහ 35 කියනවා ෂය වී යෑම නතර කරනු ලබන කාරණාවක් In බව. Luke 14:34 and 35, it's a preventive of decay. ඒ වගේම මාක් 9:50 අපිට කියනවා සමාදානය සඳහා අනුබල දීමක් තිබෙනවායි කියලා. In Mark 9:50, it's a promoter of peace. ඒ වගේම මතෙව් 5:13 අපගේ සාක්ෂියට උත්තේජකයක් ලබා දෙනවා. In Matthew 5:13, it's stimulant to our testimony. ඒ වගේම කොලොස්සි 4:6 අනුග්‍රහයේ සාක්ෂියක් හැටියට පෙන්눔 In කරනවා. Colossians 4:6, it's an evidence of grace. දැන් මා ඔබට කිව්වා මේ කාරණා හත ඔබට ඕනනම් වෙන වෙනම අධ්‍යයනය කරලා ඉතා ගැඹුරට යන්න පුළුවන් මේ මාතෘකාවන් ඔස්සේ. Now I told you that all these 7 reasons, if we need to, we can study it to a deep end and go deep into it. නමුත් අපි ඒ පැත්ත නොවේ සලකා බැලුවේ. But that was not what we were looking at. අපව ඇයි උන්වහන්සේ පොළවේ ලුණු ලෙස හැඳින්නුවේ? Why are we called as salt? මා ඔබට කිව්වා මා ඔබ සමග කාරණා කීපයක් බෙදා ගන්නට යනවා. I told you I'm going to share so many reasons with you. අපි පළවෙනි එක ගිය බදාදා සාකච්ඡා කළා. The first one we spoke about was last Wednesday. එනම් අපගේ ආරක්ෂා කිරීමේ හැකියාව නිසා. It's our preserving ability, එනම් ලුණු මගින් කුණු වීම හා ෂය වීම වළක්වනු ලබනවා. which means salt, it wards off the rot and decay in our life. හලෙලූයා. මං කිව්වා අපි කිතුණුවන් හැටියට අපිට පුළුවන් වෙන්න ඕනේ දේශයක් තුල සමාජයක් තුල මේ අන්දමේ බලපෑමක් ඇති කරන්නට. I told you as Christians, we need to have an impact in the place we live and in the country. ඔබ කිතුණුවෙක් නම් ඔබ බලපෑමක් ඇති කරන්නෙක් යහපත් බලපෑමක් ඇති කරන්නෙක් වෙන්න ඕනේ. As a Christian, you need to be a person who would have a good impact on others. ඒ දේ තමයි ඔබ ඇසුවේ ටික වෙලාවකට කලින් කෙන්යාවේ සිදු වුණා වූ සාක්ෂිය පිළිබඳ. Now that was what you heard of the testimony that happened in Kenya. අපි යන තැන අපි බලපෑමක් කර එන්න ඕනේ. Wherever we go, we need to have an impact on that place. ඒක කැලෑවක් ඇතුලේ වේවා, ඒක නගරයක වේවා, ඒක කොහේ හෝ වේවා, අපි යන තැන යේසුස් වහන්සේගේ නාමයෙන් අපි පවතින යහපත් ධනාත්මක බලපෑමක් කරන්නට යනවා. Wherever we may go, may it be a jungle, may it be a city, we need to have an impact that would last. මාබට කියනවා අපට බෑ මේ එක දේව මෙහෙයක ඩිනාර් 2500ක් උපයන්ට. I would tell you we cannot collect 2,500 dinars in one of our services. නමුත් ඔබ ඇසුවා ඒ සාක්ෂියේ සහෝදරයා දරනවා. But you heard in that testimony what that brother said. ඔවුන්ට ඔවුන්ගේ ගොඩනැගිල්ල කඩා වැටුණු හරක් මඩුවක් වගේ මම ඒ ස්ථානට ගියාම දේශනා කරන්න. Now when I went to that church to preach, that church was a place that was all fallen ඔවුන් apart. ඇවිල්ලා දිලිඳු ගොවියන් හා මේ හරක් බලා ගන්න අය. Now they are all very poor people who are doing farming and taking care of cattle. නමුත් අපිට තිබෙන්න ඕනේ මිනිස්යන්ගේ සාමාන්‍ය දැක්මට එහා යන දැක්මක්. But we need to have something that we would see beyond what people can see. මම ඔවුන්ව දැක්කේ දුප්පත් කෙන්යාවේ සිටින අසරණ වෙච්ච ගොවියන් හා මේ හරක් බලා ගන්න අය හැටියට නෙවෙයි. I didn't see them as people who were very poor people who were in Kenya who was doing all this farming. නමුත් මම ඔවුන්ව දැක්ක දෙවියන් වහන්සේ ඔවුන්ව දකින්න ඕන ආකාරයට. But I saw them the way that God would want to see them. ඔවුන්ට අවුරුදු ගාණක් වත්කමක් තිබුණේ නැහැ ඒ ගොඩනැගිල්ල සකස් කරන්න. For so many years, they did not have an income to build that place that they were ඔවුන්ට in. විදුලි බලය නැහැ. They did not have electricity. නමුත් ඒ දේවස්ථානයේ හැම රාත්‍රියකම දේවමයන් තිබ්බා. But in that place, every night there were services. දැන් ඒ දේවමය පටන් ගන්න ඕන රාත්‍රී 8ට. Now that service starts at 8 o'clock in the night, නමුත් ඔවුන් කවදාකවත් 8ට එන්නේ නැහැ. but they never come at 8. ඒ පාලකවරයා කිව්වා මට පාස්ටර් බය වෙන්න එපා. That pastor told me, Pastor, do not be afraid. ඔවුන් කවදාකවත් 8ට එන්නේ නැහැ. They'll never come at 8. ඔවුන් එන්නේ හැමදාම 8 පහ වෙලා. They'll always come after 8. ඒතර මම ආවා කීයටද මේක ඉවර කරන්න ඕනේ. Then I asked him, what time do I need to finish? ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ. He said, there is no problem. ඔවුන් ආවට පස්සේ උන්ට යන්න කිසිම උවමනාවක් නැහැ. Once they come, they have no need to go back. ඔබට කැමති ඕන වෙලාවකට ඉවර කරන්න පුළුවන්. Anytime you want, you can finish. ඉතින් ඒක මට ලොකු ධෛර්යයක් වුණා. Now that was a big encouragement to me. නමුත් දවස් 3ක් ඔබ ඇසුවා වගේ ඒ සහෝදරයාගේ සාක්ෂියෙන් ඔවුන්ට දෙවියන් වහන්සේගේ වචනේ මම ඉගෙනුවා. But for 3 days, even as you heard in that testimony, I taught them the word of God. ඊට පසුව ඉරිදා Now after that on Sunday, මම සිටියේ වෙනත් පළාතක. I was in another different place. නමුත් ඒ සභාවේ පාලකතුමා
ඔහුගේ ඒ පලාතේ බාර ප්‍රධාන දේවගතිවරයා එක්ක මාව හොයාගෙන ආවා මම හිටපු රැස්වීමට. Now that pastor who was in charge of that place, along with the other pastor, he came looking for me wherever I was. ඔවුන් ඇවිල්ලා අපිට කිව්වා ඔබට හිතා ගන්නට බැරි දෙයක් අද සිද්ධ වුණා අපේ රැස්වීමේ. He came and told me there was something that you can't imagine that took place today in our meeting. අර සහෝදරයා කිව්වා වගේ අර වයසක දේවගතිවරයා මට කිව්වා ඔක්කොම මගේ ජීවිත කාලෙට මම මේ වගේ දෙයක් දැක්කේ නැහැ. Now, like that brother said, that pastor told me, for throughout my life, I have never seen something like this. මෙච්චර මුදලක් සතියක් ඇතුළතදී එක දේව මෙහෙයකදී ඩිනාර් අපේ මුදල් වලින් ඩිනාර් 2500ක්. I can't imagine that amount of money like this in one service, which was 2,500 dinars in our money. ඔවුන් එක දේව මෙහෙයකින් රැස් කළා. They just collected it in one service. ඒක දෙවියන් වහන්සේගේ මහස්තයයි. That is a miracle from the Lord itself. Hallelujah. Amen. අපි යන තැන අපි බලපෑමක් කරන්න ඕනේ. Wherever we go, we need to have an impact on. Hallelujah. මා අපිට කිව්වා සොදොම හා ගොමෝරාව විනාශ වෙන්නේ නැහැ ධර්මිෂ්ඨයන් 10 දෙනෙක් සිටියනම්. I told you that Sodom and Gomorrah wouldn't have been destroyed if there were 10 righteous people. උන්වහන්සේ උනේ අඩුම තරමේ 10 දෙනෙක්. All that the Lord wanted was at least 10. නගර දෙකකින් 10 දෙනෙක් හොයාගන්න බෑ ධර්මිෂ්ඨකම ඇතිව ජීවත් වෙන අය. They could not find 10 righteous people from two countries, which were Sodom and Gomorrah. නමුත් උප්පත්ති පොතේ 19 වෙනි පරිච්ඡේදයේ කියනවා 10 දෙනෙක් සිටියේ නම් ඒ නගරයන් කොපමණ පාපිෂ්ඨ වුණත් දෙවියන් වහන්සේ විනාශ නොකර ඒක ඉතුරු කරන්නට යනවා. But in Genesis chapter 19 it says, if there were 10 righteous people, no matter how bad, sinful the two places were, that God would have saved that place. ඒක තමයි අපි දුටු පළවෙනි අපගේ ආරක්ෂා කිරීමේ හැකියාවක් තිබෙනවා. That was the first reason we saw was our preserving ability. දැන් මෙන්න දෙවෙනි දේ. ඇයි අපි පොළවේ ලුණු ලෙස සමාන කළේ? Now here is the second one. Why are we called as salt of the earth? දෙවෙනි කාරණාව තමයි අපගේ විනිවිද යෑමේ හැකියාව. The second one is our penetrating ability. Hallelujah. Amen. තේරුම් ගනිමු ලුණු හා සම්බන්ධ වන කාරණය හරා විනිවිද යෑමේ හැකියාවක් හා ඇතුළට කා වැද්දීමේ හැකියාවක් ලුණු වලට තිබෙනවා. We need to understand that salt will penetrate and infiltrate whatever it touches. ලුණු වලට සම්බන්ධ වෙන ඕනෑම දෙයක්. Anything that touches salt, Hallelujah. එය බලපෑමක් කරනවා. it will have an impact. ඒ සම්බන්ධ වෙන දේ ඇතුළට කා වදිනවා. It will penetrate inside. ඒ වගේම එය විනිවිදව යන්ට යනවා. In the same way, it will be It will transparent. තේරුම් ගනිමු මේ නිසා මම හඳුන්වන්න කැමති ලුණු කියන්නේ ආක්‍රමණකාරී ද්‍රව්‍යයක්. It's in the notes. I believe that we have been හරි තේරුම් ගනිමු මේක ඊටාම ආක්‍රමණකාරී දෙයක්. we need to understand that it's an infiltrate whatever it touches. Hallelujah. ඒ කියන්නේ කිතුණුවන් හැටියට අපි ආක්‍රමණකාරී වෙන්න ඕනේ. Which means as Christians we need to be people who will infiltrate. දෙවියන් වහන්සේ අපිව කැඳවා තිබෙන්නේ ආක්‍රමණකාරී මනුෂ්‍යයන් ස්ත්‍රීන් වෙන්න. God has called us so that we would be people like that. එනම් යහපත උදෙසා බලපෑමක් කරන්න ඕනේ. So that we would have an impact on the good thing. Hallelujah. අපි අවට තිබෙන නපුර හා පාපය ගැන කතා නොකරමු. Let us not talk about the sin that's around us. තේරුම් ගනිමු සමහර අය කියනවා මේ පාපයෙන් මා වට වෙලා ඉන්න නිසා. Understand that some people say, because I have been surrounded with this මට sin, බලපෑමක් කරන්න බෑ. I cannot have an impact. තේරුම් ගනිමු අන්ධකාරය ඝනවන තරමට හොඳයි එවිටයි ආලෝකයේ බලපෑම වැඩි වෙන්නේ. We need to understand that the more the darkness is, that it's then that the light would have an impact on. කොච්චරද ඝනකම් මේ අන්ධකාරයේ ඝනත්වය ඒ තරමට ආලෝකයේ බලපෑම පෙන්වන්න පුළුවන්. We need to understand that the more the darkness is dark, you can have the light will have more එනිසා impact මාව on it. ධෛර්යමත් කරනවා අපි අවට තිබෙන පරිසරය ගැන දොස් කියන්න එපා. Because of that, I want to encourage you, do not start talking about the things that is happening around you. දෙවියන් වහන්සේ ඔබව සහ මාව ස්ථානවල තබා තිබෙන්නේ ඒ ස්ථානයේ බලපෑමක් ඇති කරන ආක්‍රමණකාරී කෙනෙක් වෙන්න. The Lord has kept you and me in certain places so that we would have an impact on whatever the darkness that is there in the Hallelujah. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ ආක්‍රමණකාරී කෙනෙක් වීමයි. what God wants us to be a militant army. අපි ඊ타ත්ම ආක්‍රමණකාරී සෙනගක් වෙන්න ඕනේ. We need to be a people who would be like for the militant. තේරුම් ගන්නට ඉතිහාසයේ දිහා බැලුවම We need to understand that when we look at history, සභා ඉතිහාසයේ දිහා බැලුවම when we look at church history,
රජවරුන් හා දේශපාලනඥයන් තේරුම් ගත්තා සභාව නතර කරන්නට බැරි කණ්ඩායමක් බව. The people who were there at that time, the kings and the people in charge, they understood that the church is something that cannot be stopped. මක්නිසාද සභාව ආක්‍රමණකාරී වුණා. The reason was that because they were a militant army. සභාව බලවත් වුණා. The church was powerful. ඒ නිසා යක්ෂයා ඊටම උපායශීලීව සභාව තුලට මෙවැනි ආකල්පයන් ගේන්න පටන් ගත්තා. Because of that, the devil, in a very cunning way, he began to bring things like this into the church. මොකද්ද කරපු එකම දේ? Now, what did he do? ඔබ ආත්මික නම් ඔබ දුප්පත් වෙන්න ඕනේ. That if you are spiritual, you need to be poor. ඔබ යමක් තේරුම් ගන්නවද? Did you understand something? එහෙනම් මං හිතනවා කුසට ආහාරක් නැතිව මැරෙන අය අන් සියල්ලට වඩා ආත්මික වෙන්න ඕනේ. Then I would believe that people who do not have food and who die of hunger are people who are the most spiritual. මක්නිසාද ඔවුන් වැරදි විදියට බයිබලයේ අර්ථවත් කරන්න පටන් ගත්තා. The reason is that because they begin to interpret the Bible in the wrong way. මේ ආශිර්වාද වාක්‍ය ආරම්භ කරන්නේ මේ මාබට පෙන්වන්න මේක ඉතා වැදගත් සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝ. The Beatitudes start with saying, "Blessed are the poor in spirit, ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේ. for theirs is the kingdom of heaven." සිතින් දිලින්දෝ ආශිර්වාද ලද්දෝ. Blessed are the poor in spirit. ඒක වෙනම දේශනාවක්. Now that is a separate sermon. නමුත් මෙතන කතා කරන්නේ සිතින් දිලිඳු වීම කියන්නේ ආර්ථිකව, ද්‍රව්‍යිකව, කායිකව, සමාජීයව දිලිඳු වීම නොවේ. Now here what it talks in poor in spirit does not mean that you need to be a poor person without anything, lacking everything in life. තේරුම් ගනිමු දෙවියන් වහන්සේ අනුවගේ හැම මිනිසෙක්ම ඊට සාර්ථක, සඵලවත්, ධනවත් මිනිසයන්ව සිටියා. We need to understand that people who went along with the Lord were people who were very rich and who had everything in their life. බයිබලයේ කියනවා ආබ්‍රහම් සියලු දේවල් වලින් පොසත්ව සිටියා. The Bible talks of that Abraham had everything in his life. He was rich of යෝබ් everything. ඊ타ත්ම ධනවත් මිනිසෙක්ව සිටියා. Job was a very rich person. දෙවියන් වහන්සේගේ වචනේ අපිට පැහැදිලි කරනවා ආත්මිකව සිටියා වූ ධර්මිෂ්ඨ සිටියා වූ හැම කෙනෙක්ම සාර්ථක සඵලවත් ජීවිතයන් ගත කළ බව. The word of God tells us that people who were really rich and who had everything were people who were spiritual. ඒ නිසා දේශපාලනඥයන් ආත්මික නායකයන්ට කීවා ඔබ ආත්මික වෙන්නේ ඔබ දිලිඳු වුණොත් විතරයි. Because of that, people were like The politicians. politicians were told that you would be spiritual only if you are poor. The politicians said to the spiritual leaders, ඔබ ගිහලා සභා ඉතිහාසය කියවන්න. You need to go and read church history. ඒ නිසා ඔවුන්ව පෙළඹවීමකට ගෙනාවා දිලිඳුකමේ පොරොන්දුව හෝ ගිවිසුමට ඇතුල් වෙන්න. Because of that, they were asked to come into a covenant of being poor. ඔබ යමක් තේරුම් ගන්නවද? Do you understand something? දෙවියන් වහන්සේගේ ක්‍රමය ඒක නෙවෙයි. But that is not God's way. දෙවියන් වහන්සේගේ ක්‍රමය ඒක නෙවෙයි. That's not God's way. බයිබලයේ කියනවා ප්‍රේමවන්තයෝ ඔබ ආත්මෙන් සඵලවන්නාසේ සියල්ලේ සඵලවන පිණිසත් නිරෝගී සුවයෙන් ඉඳින පිණිසත් මම යාඥා කරමි. The Bible says that Beloved, as your soul prospers, that you may be in good health and prosper in everything. දෙවියන් වහන්සේ අපි ආක්‍රමණකාරී අය වෙන්න කැඳවා තිබෙනවා. the Lord has called us so that we would be the militant army. ඔබ ආක්‍රමණයකට යටත් වෙන කෙනෙක් නෙවෙයි. You are not a person who should be invaded. ඔබ ආක්‍රමණකාරී කෙනෙක් වෙන්න ඕනේ. You need to be a person who would be a militant army invader. Hallelujah. කිසි අයහපතකින් යට වෙන්න එපා. Do not come under anything that is bad. අසාධාරණයෙන් යට වෙන්න එපා. Do not come under things that is not fair. අයුක්තියෙන් යට වෙන්න එපා. Things that are not fair. නේ අපිව කැඳවලා නැහැ අයුක්තියෙන් අසාධාරණයෙන් නපුරෙන් පරාජය වෙන්න. No, we haven't been called to be defeated by things that is not fair, unfair. අද ලෝකේ බොහෝ දේවල් සිදුවන්නේ කිතුණුවන් ඔවුන්ගේ නියම ස්ථානයට පැමිණ ක්‍රියාත්මක නොකරන නිසායි. Today most things in the world is happening because Christians haven't come into their real place that they should අපි be. නිශ්ශබ්දව ඉන්නවා. We are quiet. දරා ගැනීමේ නාමයෙන් අපි ඉවසීම හෝ දරා ගැනීමේ නාමයෙන් අපි නිහඬ භාවය රකිනවා. We are quiet because we can In the name of tolerance, we have become so silent. තේරුම් ගනිමු. we need to understand. ලුණු ආක්‍රමණකාරී.
that salt is penetrating. බලපෑමක් ඇති කරනවා. It has a compelling විනිවිදව impact. යනවා. It penetrates. ඔබගේ ජීවිතය මගේ ජීවිතය යහපත උදෙස්සා සාධාරණය උදෙස්සා යුක්තිය උදෙස්සා එලෙස ක්‍රියාත්මක වෙන්න ඕනේ. You and my life needs to be working in that way so that we would have justice would be done. තේරුම් ගන්න යේසුස් වහන්සේ අසාධාරණයක් සිදු වෙන බව දේව මාලිගාවේ දුටු තැනදී උන් වහන්සේ නියඬ වුණේ නැහැ. We need to understand that Jesus was not quiet in the temple when he saw the unfair being done there. උන්වහන්සේ කසයක් සාදලා එතන ඉන්න සේරම අයව එළියට එලෝලා දැම්මා. උන්වහන්සේ කිව්වා මේ ස්ථානය මාගේ පියාණන්ට යාඥාවේ ගෘහයක් මිස හොරුන්ගේත් මංකොල්ල කාලයන්ගේත් ගුහාවක් නෙවෙයි. Jesus at that time he made a whip and he chased everyone out of that place and he said that this temple is a prayer house for all nations. all nations. Hallelujah. බයිබලයේ කියනවා පොළවේ සිටීම මු르දුම මනුෂ්‍ය මෝසෙස්ය. The Bible says that the most meekest person. humble person, meekest person on earth was Moses. නමුත් ඔව් දින 40ක් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සීනයි කන්දේ හිටියයි කියා තිබෙනවා. It says that for 40 days he was in the presence of God at the Mount of Sinai. ඔව් දින 40ක් නිරාහාරව යාඥාවේ ඉන්නකොට කඳු පාමුල හිටපු ඔහුගේ සෙනග මොනවද කළේ? Now 40 days when he was there in prayer, what did the people below the mountain, what were they doing? ඔවුන් රත්තරන් වලින් ගොනෙක්ව හැදුවා. They made ඒකට නමස්කාර කරන්න පටන් ගත්තා. ඔවුන් පව් කරන්න පටන් ගත්තා. they made a calf with gold and they begin to worship that and they begin to sin. දැන් මොකද්ද මෝසස් කළේ? Now what did Moses do? ඔව් කන්දෙන් පල්ලෙහාට එනවා දසපනත අතේ අරගෙන. Now he takes the 10 commandments and he comes down the mountain. බයිබලයේ කියනවා ඔව් දුටුවාම මේ සෙනග මේ දේ කරනවා. Now the Bible says that when he saw his people doing this, ඔව් ඒ රත්තරන් වලින් හදපු වස්සව අරගෙන පුච්චලා අලු කරලා වතුරේ මිශ්‍ර කරලා කෙවුවා බීපියව. now what he did was he took this golden calf, he burnt it, made it ash and he mixed it with water and he asked them to drink it. ඒක ඔබගේ බයිබලයේ තිබෙනවා. Now that's in your Bible. කවුද මේ? Now who is this? පොළවේ මු르දුම මනුෂ්‍ය ලෙස දෙවියන් වහන්සේ හඳුන්වන කෙනා. Now he's the man that God calls the meekest man on earth. මු르දුකම කියන්නේ දුර්වලකම නෙවෙයි. Now being meek does not mean you're weak. අපි කතා කරන මේ බයිබල් කොටසේ ආශිර්වාද වාක්‍යවල එකක් තමයි මොනවාද? සිතින් මු르දව සිටින ආශිර්වාද ලබ්ධෝය ඔවුන් පොළව උරුම කරගන්නෝය. Now what in this beatitudes that we speak of, it says those who are meek in blessed spirit. are the meek, for they shall inherit the earth. Hallelujah. තේරුම් ගනිමු. අපි ආක්‍රමණකාරී වෙන්න ඕනේ. Understand that we need to be persevering. මෝසස් කිව්වේ නෑ දැන් මම දින 40ක් නිරාහාර විඳලා මට මේ විදිහට හැසිරෙන්න පුළුවන්ද? හලෝ. අවදි වෙන්න ඔබගේ සෙනඟ පව් කරනවා. Now Moses did not say, oh, I've been there for 40 days and fasted and prayed for 40 days and could I do like this? ඔව් කළ යුතු දේ කළා. What he had to do, he did. ඒක තේරුම් ගනිමු. We need to understand that. ලුණු වල බලපෑමක් තිබෙනවා. A salt has an impact. අපි සිටින තැන බලපෑමක් වෙන්න ඕනේ. Wherever we are, it needs to be. අපිට නිහඬ වෙන්න බෑ. We cannot be අපි නිහඬ silent. හිටපු කාලේ හොඳටම ඇති. It's enough the time that we have been silent. ආමෙන්. Amen. තේරුම් ගනිමු. අපි දරා ගන්නට ලෑස්ති නම් අපි කවදාකවත් කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ. We need to understand that if we are prepared to tolerate, we would never be able to change things. ආමෙන්. ඔබ දරා ගන්නට ලෑස්ති ඕනම දෙයක් ඔබ වෙනස් කරන්නේ නැහැ. Whatever you are prepared to tolerate, you will not change. කාලය ඇවිත් තිබෙනවා වෙනස් කරන්නට. The time has come to change. ආමෙන්. Amen. තුන්වෙනි දේ ඇයි අපිව උන්වහන්සේ ලුණු වලට සමාන කළේ? Now the third reason as to why God called us the salt, අපගේ පවිත්‍ර කිරීමේ හැකියාව නිසා. our purifying ability. හalleluya. ලුණු වලට පවිත්‍ර කිරීමේ පුදුමාකාර හැකියාවක් තිබෙනවා. Salt has a remarkable cleansing ability. හalleluya. දෙවනි රාජාවලිය දෙවනි පරිච්ඡේදයේ 19 සිට 22 දක්වා ඔබ කියවොත් In 2 Kings 2, 19 to 22, if you read, ඔබට පේනවා දෙවියන් වහන්සේගේ සේවකයා වූ එලිෂා here we see that Elisha, ඔව් යෙරිකෝවේ ජලය ලුණු වලින් පවිත්‍ර කළාය කියා that he තිබෙනවා. cleansed the waters at Jericho with salt. මක්නිසාද ඒ යෙරිකෝවේ වතුර වල විස තිබුණාය කියා තිබෙනවා. It said that because there were poison in this water of in the Jericho water. ඒ ස්ථානයේ අදටත් සාක්ෂියක් හැටියට දෙවියන් වහන්සේ ඉතුරු කර තිබෙනවා යෙරිකෝවේ. Even today, up to this day, there is a place there that has been separated there, which in Jericho. මම ඒ රටේ සිටි අවස්ථාවේදී මම ඒ ස්ථානයේ බැහැදුටුවා. When I was in that place, I went and had a look at that. එනම් එලිෂා
මේ ලුණු වලින් ඒ විස නසා දාපු වතුර පවිත්‍ර කරපු ස්ථානය. I went to that place where Elisha cleansed the waters in this Jericho with salt. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේ ඔබ සහ මගෙන් බලාපොරොත්තු වෙන දේ තමයි පවිත්‍රකම. Because of that, we need to understand that what God wants from you and me is to be purified. හලෙලූයා. තේරුම් ගනිමු පුරාණේ අලුත උපන් දරුවන් පවිත්‍ර කරන පිණිස සහ ඔවුන්ගේ හැම සවිමත් කරන පිණිස අලුත උපන් දරුවන්ව ලුණු වතුරෙන් සෝදනු ලැබුවා. In ancient times, newborn babies were washed in salt to cleanse their bodies and to give firmness to their skin. ඔබගේ ඇස් මොරගෙඩි වගේ කරගෙන මාදියා බලන් ඉන්නේ ඇයි මේක ඔබගේ බයිබලයේ තිබෙන දෙයක් මං කිව්වේ. Now why are you looking like that at me? Because this is in your Bible. එසකියල් 16:4 එක තිබෙනවා. In Ezekiel 16 verses 4 you would find this. අලුත උපන් දරුවන්ව පවිත්‍ර කරන්නටත් ඔවුන්ගේ සම ශක්තිමත් කරන්නටත් ලුණු වතුරෙන් සෝදනු ලැබුවා. That the newborn babies were washed in salt to cleanse their bodies and to give them firmness to their skin. මේක හිරෙන් හන්දෙන් ගෙනාපු කතාවක් නෙවෙයි බයිබලයේ තිබෙන කතාවක් මම ඔබට Now, කියන්නේ. this is not a story that is just been said, this is a story that's in the Bible. අපි දන්නවා තුවාලයක් මත ලුණු දැමීමෙන් එය පවිත්‍ර කරනු ලබනවායි We කියලා. know that salt in a wound can cleanse that area. ඒ නිසා කිතුණුවා ලෝකයේ තුල පවිත්‍ර කිරීමේ ක්‍රියාදාමයේ යෙදෙන්න ඕනේ. Because often Christians have a purifying effect on the world around them. ඔබ සාමා ඉන්නේ පවිත්‍ර වීමක ඇති කරන්න මිසක් අපවිත්‍ර කරන්නට නොවේ. You and I are there to purify things and not to Don't contaminate. contaminate it. ඔබ ළඟ ඉන්න කෙනාට කියන්න පිරිසිදු කරන්නෙක් වෙන්න අපිරිසිදු කරන්නෙක් නොවන්න. Tell the person next to you, be a person who would purify and not a person who would contaminate. හලෙලූයා. අපි පිරිසිදු කරන්නන්. We are people who would purify. අපි යන තැන පිරිසිදු වෙන්න ඕනේ. Wherever we go, it අපි needs to be සිටින purified. වාතාවරණය පිරිසිදු වෙන්න Our ඕනේ. environment need to be අපි purified. යම් තැනකට ඇතුල් වුණා මෙතනට පවිත්‍රකම එන්න ඕනේ. When we enter some place, there needs to be purification there. ඔබ යම් තැනකට ආපුවම දෙදෙනෙක් කරන කතාව නවත්තනවද? Whenever you go to a place, it's two people, but they're speaking, do they stop? ඔබ කලබල වෙනවද? ඇයි ඒගොල්ලෝ මං එනවා දැකලා කතාව නැවැත්තුවේ? Now, do you get worried and why did they stop? Because I went into that place? නෑ කනස්සලු වෙන්න එපා ඔබ සතුටු වෙන්න ඕනේ. No, do not worry. You need to be happy about ඇයි? it. Why? ඔවුන් දන්නවා ඔබ ඉන්න තැන ඔවුන් කතා කරන දේ කතා කරන්න බැරි බව. Because they know that wherever you are, whatever they want to speak, that they can't do it. හලෙලූයා. Amen. ඔබ ඉන්න තැන එවැනි කතාවල් නවතින්න ඕනේ. Wherever you are, talks like that needs to stop. ආමෙන්. Amen. එවැනි වාතාවරණයක් වෙනස් කරන්නටයි උන්වහන්සේ ඔබව සහ මාව පොළවේ ලුණු හැටියට හඳුන්වන්නේ. God has called you and me the salt of the earth so that we could change environments like that. ඒ නිසා අපි පවිත්‍රකම ඇති කරන අය වෙන්න ඕනේ. Because of that, we need to be people who would have an impact on purifying. දෙවියන් වහන්සේ ඔබව ගෙනියන්නේ කොහාටද? Where does the Lord take you to? උන්වහන්සේ ඔබව තබන්නේ කොතනද? Where does the Lord leave you? ඔබගේ වගකීම එතන පිරිසිදු කිරීම. It's your responsibility to cleanse that place. හලෙලූයා. ලුණු යම් දෙයකට ඇතුල් කරපු ගමන් ඒක අනිවාර්යෙන් බලපෑමක් කරනවා. Whenever salt enters something, definitely it will have an impact on it. ඔබ යම් තැනකට ඇතුල් වුණාද? එතන යහපත් බලපෑමක් වෙන්න ඕනේ. Do you enter some place, there has to be an impact on it. ඔබ යම් වාතාවරණයකට ඇතුල් වුණාද? එතන බලපෑමක් වෙන්න ඕනේ. Do you enter some environment, there has to be an impact there. ඔබ ඒ අවට තිබෙන දේවල් වලින් ඔබගේ ජීවිතේට බලපෑමක් වෙන්න බෑ. There can't be an impact on your life with the things that's happening නෑ around there. ඔබගේ ජීවිතෙන් අනිත් අයට බලපෑමක් වෙන්න ඕනේ. No, your life needs to make an impact on other people's lives. හලෙලූයා. ඒකයි අපේ කැඳවීම. That is what we are ඒ called නිසායි for. උන්වහන්සේ අපිව රත්තරන් වලට සමාන නොකර ලුණු වලට සමාන කළේ. That is why God didn't compare us to gold, He compared us to salt. පොළවේ ලුණු. The salt of the මම earth. බදාදා කිව්වාගේ හොද්දේ ලුණු නෙවෙයි පොළවේ ලුණු. Like I told you on Wednesday, it's not the salt in your curry, it's the salt of the earth. හලෙලූයා. උන්වහන්සේ අපිව මුතු මැණික් වලට හෝ රිදී රත්තරන් වලට සමාන කළේ නැහැ. Now God did not compare us to gold or silver or precious stones. ඔබ කියයි රත්තරන් කොයිතරම් වටිනවද මේ ලුණු වලට වඩා? You might say how valuable is gold rather than this salt. තේරුම් ගන්න ලූක් සුභාරංචිය කියන මනුෂ්‍යයන්ගේ ඇස් ඉදිරියේ ප්‍රසන්නව තිබෙන දේ දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ පිළිකුලක් කියලා. You need to understand that in the Gospel of Luke it says what's pleasing in the sight of man is despised in the eyes of the sight Lord. God. අපි දන්නවා මේ දවස්වල රත්තරන් ගණන් කියන එක.
We know that on these days that gold is expensive, නමුත් මට ඔබට සුභාරංචියක් තිබෙනවා කියන්නේ. but I have a good news to tell you. බයිබලයේ කියන ලිදරව පොතේ ස්වර්ගයේ පාරවල් ආලේප කර තිබෙන්නේ පිරිසිදු රනින්නේ කියලා. But in the Bible it says that in the heaven the payments have been paved with gold. හලෙලූයා. Amen. අපි සමහරට මුළු ජීවිත කාලයක් වැය කරනවා නම් රත්තරන් එකතු කරන්නට. Sometimes maybe if we are having our whole lifetime to collect gold, තේරුම් ගනිමු ස්වර්ගයේ අපේ පයට පෑගෙන්ට යන්නේ ඔබ මුළු ජීවිත කාලයක් එකතු කරලා රැස් කරපු දෙයි. now you need to understand that in heaven we are going to be trampling and walking on gold, the things that you wanted to collect throughout your whole life. තේරුම් ගනිමු ලුණු වල විශාල බලපෑමක් තිබෙනවා. We need to understand that salt has a great impact. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Praise God. උන්වහන්සේ කියන ලෙවි කතාවේ දෙවනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ In Leviticus 2:13 the Lord says, සෑම මාංශමය පූජාවක් ලුණු සහිතව උන්වහන්සේට ඔප්පු කළ යුතුයි කියලා. it says every meat offering was to be made with salt. හැම පූජාවක් Every offering. ලෙවි කතාවේ දෙවනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ In Leviticus 2:13 it says, හැම මාංශමය පූජාවක් ලුණු සමග දෙවියන් වහන්සේට ඔප්පු කරන්ට ඕන. it says every meat offering was to be made with salt. මම හිතනවා අපගේ ජීවිත සමගත් එක සැබෑවක් I කියලා. believe that even with our life that is the truth. රෝම 12 වෙනි පරිච්ඡේදයේ 1 සහ 2 අපිට කියනවා අපගේ ජීවිත අපගේ ශරීර දෙවියන් වහන්සේට පිළිගත හැකි වූ ශුද්ධ වූ යාගයක් කොට ඔප්පු කරන්ට ඕනයි. In Romans 12:1 and 2 it says we need to offer our lives as an offering to the Lord. එවිටයි අපේ ජීවිතයේ නියම ලුණු වල වටිනාකම උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ වන්නේ. It's then that we can have the real value of the salt which is in our lives in the presence of the Lord. තේරුම් ගනිමු රෝමවරුන්ගේ කාලයේ සිටම යමෙකුගේ වටිනාකම ලුණු වලට සමානයයි කියන කියමනක් තිබුණා. We need to understand that during the time of the Romans itself that it says about how a person is being worth as salt. ඒ කියන්නේ පුරාණ ලෝකේ විශේෂයෙන් රෝමවරුන්ගේ කාලේ ලුණු වල විශාල වටිනාකමක් තිබුණා. Which means that in the original, in the Roman times also, there was a great value to salt. යමෙක් ලබන්නා වූ වටිනාකම නියම කළේ ඔහුට ලැබෙන ලුණු වල ප්‍රමාණය. Now, whatever he need to get was been, his wages was been calculated according to the weight of salt. ඔයමක් තේරුම් ගන්නවද? Did you ඔහුගේ understand? වටිනාකම ඔහුගේ වැටුප තීරණය කළේ ලුණු වල ප්‍රමාණය. Now, his wages was been calculated according to the weight of salt. ඔබ ඇහුවොත් එimhe කොයිතරම් මේ කාලේ ලුණු වටිනවද? If you would ask how valuable was salt at that time, රෝමවරුන්ගේ වැටුප ගෙවනු ලැබුවේ මුදල් වලින් නෙවෙයි ලුණු වලින්. the Romans, their salaries were paid not in money, but it was in salt. ඔබට ඇහුණාද මම කියපු දේ? Did you hear what I පුරාණ said? රෝම සොල්දාදුවන්ට වැටුප මාසේ අන්තිමට ගෙව්වේ කාසි වලින් නෙවෙයි ලුණු වලින්. The Roman soldiers at the end of the month, their salaries were paid not with money, but with salt. දැන් ඔවුන්ට ඒ ගෙවපු වැටුප හැඳුන්වුවා සැලෝරියම් කියන වචනයෙන්. Now, this payment was called salarium. ඒ වචනයෙන් තමයි ඒක ලතින් වචනයක් අපිට ඉංග්‍රීසි භාෂාවෙන් salary කියන වචනේ හම්බුනේ. Now, this is a Latin word, and through that only we receive the word salary. salary කියන්නේ ලතින් භාෂාවෙන් ලුණු වලටයි. Now, in Latin, what it means, salary means salt. ආමෙන්. දැන් ඔබ දන්නවා ඔබගේ salary එක කොහෙන්ද ආවේ කියන්නේ. Now, you know from where your salary comes. ඒකට හේතුව Now, the reason is, ඒ රෝම සොල්දාදුවන්ට වැටුප් ගෙව්වේ මුදල් වලින් නෙවෙයි ලුණු වලින්. the reason is because the Roman soldiers, their salaries were paid not with money, but with salt. ආමෙන්. Amen. ඔබට හිතා ගන්න පුළුවන් එහෙනම් කොයිතරම් වටිනාකමක් ලුණු වලට තිබෙන්නද? So you can understand how important salt was, what the value of salt was. සාමාන්‍යයෙන් කියමනක් තිබුණා ලුණු තරම් ඔව් වටින්නේ නැහැ කියලා. There was a normal saying not worth as salt. ඒ කියන්නේ ඒ මනුෂ්‍යයා වටින්නේ නැහැ ඔව් ලබන ලුණු වලට. Which means that man is not worth for the salt he receives. ඒ නිසා ලුණු වල විශාල වටිනාකමක් තිබුණා කියන එක අපිට පැහැදිලියි. Because of that, it's very clear to us that salt had a great value to it. හතරවෙනි හේතුව The fourth reason, ඇයි අපිව ලුණු වලට සමාන කළේ? why are we compared to salt? අපගේ ප්‍රියජනක බව මතු කරන නිසා. Our pleasing ability. අපේ ප්‍රියජනක බව මතු කරන නිසා. Our pleasing තා ability. වචන වලින් අප තුල ඇති උතුම් ස්වභාවය එමගින් මතුවෙන නිසා. In other words, bringing out our best. හලෙලූයා. ඒ කියන්නේ ලුණු මිශ්‍ර වෙච්ච ගමන් මොකක්ද ඇති වෙන්නේ? ආහාරය තුලට රසයක් ගේනවා. Because when salt blends, it adds flavor to food. ඒ කියන්නේ ඔබගේ ජීවිතය මගේ ජීවිතය තව කෙනෙකුට මිශ්‍ර වෙච්ච තැනදී මොකද්ද සිදු වෙන්න ඕනේ?
කියන එක දැන් ඔබට පැහැදිලි. It's now clear to you that when you and my lives, when we mixed with others, what should happen? උතුම් ස්වභාවයක් ඔවුන් තුලින් එළියට එන්න ඕනේ. They need to bring out their best out of them. අපි කෙනෙකුට සම්බන්ධ වුණාම ඒ කෙනා තුල තිබෙනා උතුම් ගුණය එළියට එන්නේ නැතිනම් අපි වැරදි අය එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. When we are connected to people, if we do not bring out their best, that means we are connected to the wrong people. ඔබට පැහැදිලිද මම කියන දේ? Is it clear to අපි you? කෙනෙකුට සම්බන්ධ වෙච්ච ගමන් මොකද්ද වෙන්න ඕනේ? ඊට උතුම් ස්වභාවයන් ඔවුන් තුලින් එළියට එන්න ඕනේ. When we are connected to someone, what needs to happen is we need to bring out the best out. ඒකයි ලුණු කරන්නේ. That is what the salt does. ලුණු ආහාරයට මිශ්‍ර වෙච්ච ගමන් ඊටාත්ම අගනා රසයක් ඒකට ගේනවා. The moment salt blends with food, it gives you favor. ඒ දක්වා නොතිබිච්ච රසයක් ඒකට එකතු වෙනවා මේ ලුණු වල මිශ්‍රණයෙන්. Flavor that was not there until now comes out when the salt has been mixed තේරුම් in. ගනිමු අන් අයගේ ජීවිතයේ උපරිම යහපත එළියට ගෙනීම ඔබගේ සාමගේ යුතුයකමයි. We need to understand that to bring out the best from other people, it's our responsibility to bring out the best from other people. ඔබ තව කෙනෙකුට සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න ඒ කෙනා තුල තිබෙන උපරිම යහපත දේව රාජ්‍ය උදෙසා එළියට ගේන පිණිස. If you are getting connected with another person, get connected with them so that you can bring out their best for the kingdom of God. උපරිම යහපත දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස එළියට ගේන්න ඕනේ. So that for God's glory, that you would bring out the best out of them. යේසුස් වහන්සේගේ මනුෂ්‍යයන් නුඹගේ යහපත් ක්‍රියා දැක දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස. So that, like Jesus said, that when people see your good works, that they would glorify the Lord. නුඹලාගේ ආලෝකය උන් ඉදිරියේ බැබලෙන්න ඕනේ. Let your light shine upon them. Hallelujah. ඔවුන්ගේ ජීවිතයේ උපරිම යහපත එළියට ගේන්න ඕනේ. You need to bring out their best out of their අපි lives. දන්නවා යේසුස් වහන්සේ නිතරම කළේ එයයි. We know that that is what Jesus always did. උන්වහන්සේ ගිය සෑම තැනම මනුෂ්‍ය ජීවිතයේ යහපත් දේ එළියට ගෙනාවා. Wherever Jesus went, wherever he went, he always brought the good out of a man. අපගේ වගකීම ඒක වෙන්න ඕනේ. That should be our අපි responsibility. යන්නේ කොහෙද? Where do we go? අපි සම්බන්ධ වෙන්නේ කාටද? Whom are we connected with? යහපත් දේ එළියට එන්න ඕනේ. The good needs to come out of it. ආමෙන්. Amen. යහපත් දේ එළියට එන්න ඕනේ. The best needs to come out of it. උතුම් දේවල් එළියට එන්න ඕනේ. The things that are best needs to come out. මෙතෙක් එළියට ආපු නැති යහපත් ගතිගුණ ඒ ජීවිත වලින් ඉස්මතු වෙන්න ඕනේ. Things that never came out all this time from that person's life needs to come out now. ඊළඟ කාරණාව ඉතා ඉක්මනින් The next reason, මා ඔබට පෙන්වන්නට යන්නේ what I'm going to show you is අපගේ විසක් වීමේ හැකියාව. our poison in ability. ඔබට සමහර විට ඒක තේරුම් ගන්නට මුලින්ම අමාරු වෙයි. Sometimes that might be difficult for you to understand. අපිව ලුණු වලට සමාන කළේ අපගේ විසක් වීමේ හැකියාව තිබෙන නිසායි. Now we were compared to salt because so that we can be a poison in ability to things. තේරුම් ගනිමු ලුණු ඇතැම් දේවල් මරා දාන්නට යනවා. We need to understand that salt kills some things. ඔබ කියයි ඔබ ටිකකට කලින් කිව්වා ලුණු රසයක් ගේනවා කියලා. Now you would say sometime back you just said that salt brings flavor. ඇත්ත. It's true. ඒක ඔබ දන්නවා. You know it. නමුත් අනිත් පැත්තෙන් මම ඔබට පෙන්වන්නට යනවා ලුණු වලට පුළුවන් ඇතැම් දේවල් මරා දමන්න. But on the other side, I'm going to show you that salt can kill certain things. ඔබ පැලවලට ආදරේ නම් If you like plants, ඔබ වගා කරන්නට ආස නම් if you like to grow things, ඔබ දන්නවා ඔබ මහන්සි වෙලා වගා කරනකොට you know that when you get tired and once you have grown things. ඔබ දැකලා තියෙනවද ඔබගේ මල් ගස්වල හෝ ඔබගේ බෝගවල ගොළු බෙල්ලෝ ඉන්නවා. Now have you seen the slugs which comes onto your plants? දැන් ඔබට හරි සන්තෝෂද උන්ව දැක්කම? Now are you very happy when you see them? නෑ ඔබ මොකද්ද කරන්නේ ඉස්සරින්? What do you do? ලුණු වතුර වක් කරනවා. You pour salt onto it. ලුණු වතුර. You pour salt on it. මොකද්ද වෙන්නේ ගොළු බෙල්ලට? What happens to the slug? හා? ඔබ දන්නවා ගොළු බෙල්ලට වෙන දේ. You know what happens to the කොහොමද slug. ඔබ දන්නේ ඔබ මේ පව්කාර වැඩේ කරපු නිසා? How do you know it? Because you have done that sinful thing. ඔබ හැමක් තේරුම් ගන්නවද? Do you understand something? ඉතින් ගොළු බෙල්ලන්ට බෑ ලුණු එක්ක මිශ්‍ර වෙන්න. So slugs cannot get mixed with salt. ඔබ දන්නවා සමහර මිනිස්සු ගොළු බෙල්ලෝ වගේ. Do you know that some people are like slugs? ඔබ එක්ක මිශ්‍ර වෙච්ච ගමන් ඔවුන් මැරෙනවා. The moment they get connected with you, they die. ඒක හොඳයි. It's good. ඒක හොඳයි. It's good ඔබ විසක් වෙනවා උන්ට. if you become a poison to them. තේරුම් ගනිමු. We need to understand ඔබ තනකොළ ඇති පිට්ටනියක ලුණු වක් කරොත් ඒ තනකොළ පිට්ටනිය මැරිලා යනවා. that if you pour salt onto a lawn, it will kill the grass. ඔබගේ ශරීරයේ ලුණු වල ප්‍රතිශතය වැඩි වුණොත් ඔබගේ රුධිර පීඩනයට හොඳ නැති බව ඔබ දන්නවා. You know that too much of salt is not good for your blood pressure. විනිශ්චයකාරයා පොතේ 9 වෙනි පරිච්ඡේදය 45 වෙනි පදය. In Judges 9 verses 45, අබිමෙලෙක් ඒ නගරය අත්පත් කරගෙන ඔව් පොළවට ලුණු වක් කළ බව කියනවා.
It says that Abimelech, he took the city and he sowed the city with salt. ඇයි ඔහු එසේ කළේ? Now, why did he do that? ඔවුන්ට නැවත වගා කරන්නට බැරි වන පිණිස. To prevent the ground from being used to grow crops. තේරුම් ගනිමු අපේ ජීවිත කිතුණුවන් හැටියටත් එසේ විය යුතුයි. We need to understand that our lives as Christians also need to be like that. එනම් ජීවිතවල පවුල තුල සමාජය තුල පාපය හා නපුර නැවත වගා කරන්නට බැරි වෙන පිණිස අපි නසා දමන ලුණුමෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. In the same way that true Christianity, when it is sowed into our lives, homes and communities of the world, some things will be put to death. Hallelujah. අයහපතට ආයෙත් කවදාකවත් ඔලුව උස්සන්නට බැරි වෙන්න ඕනේ ඔබ සමා ඉන්න තැන. Things that are unjust should not be able to raise up their heads where you and I are. අසාධාරණේ බීජවලට පැලවෙන්න බෑ. Things that is the seeds that is unjust shouldn't be grow. අයුක්තියට අසාධාරණයට නපුරට පාපයට පැලවෙන්න ඉඩ දෙන්න බෑ ඔබ සමා යම් තැන්වල ඉන්නකොට. Wherever you and I are, things that are unjust, those type of plants cannot grow. මක්නිසාද අපි ඉන්නතුරු ඒවා මැරෙනවා. Because until we are there, those need to die. Those will die. ඒවා වැවෙනවා කියන්නේ අපේ ලුණුවල රසය අපි නැති කරගෙන ඉන්නවා. If those type of things grow, that means our salt is being lost. ඒ නිසා අපිට කරන්ට දෙයක් තිබෙනවා. Because of that, there is something we need to do. අපිට ඔළුව උස්සන්ට දෙන්න බෑ කිසිම නපුරකට හෝ අසාධාරණයක අයුක්තියකට. Because of that, we cannot allow anything that is unfair or unjust to raise up. මක්නිසාද අපි පොළවේ ලුණු. The reason is because we are the salt of ලුණු the earth. වලට ඉඩ දෙන්නේ නෑ එවැනි අයහපත් දේවල් වැවෙන්නට. Because salt cannot give room for things like that to grow. Hallelujah. Amen. ඒ නිසා සමහර ජීවිත අපි රසවත් කරන අතර සමහර දේවල් අපි නසා දමන අය. In the same way that if we can flavor some lives, in the same way we will have to destroy others. as සමහර well, kill. අයගේ ජීවිතවලින් අපි ඉතා ඉහළම උතුම් දේ එළියට ගන්න අතර අනිකුත් ජීවිතවල පාපය නපුර අසාධාරණ අයුක්තිය අපි නසනවා. In the same way, like we bring out the best of some people's lives, in the same way things that have been sinful and wrong, we have to destroy it. එනිසා අපිට මේ දෙවර්ගයේම ක්‍රියාදාමයක් තිබෙනවා. So this way we have to do both ways. ඉතා ඉක්මනින් කාලය නිසා ඊළඟ කාරණාවට යමු. Very soon let's go to the next ඇයි අපි stage. ඔලුණු වලට සමාන කළේ? Why are we compared to salt? අපගේ නංවාලීමේ හැකියාවක් තිබෙන නිසා. Because our promoting ability. Hallelujah. Amen. තේරුම් ගන්නම ලුණු මගින් පිපාසය ඇති කරනවා. We need to understand that salt creates thirst. ඔබ ලුණු වතුර බීලා තියෙනවද කවදා? Have you drunk salt water at any time? මොකද්ද වෙන්නේ? What happens? පිපාසය වැඩි වෙනවා මිසක් කවදාකවත් සංසිඳෙන්නේ නැහැ. You would always be thirsty. ඔබට තව තවත් පිපාසය අධික වෙන්න යනවා. Your thirst is going to increase. මොකද්ද මේකෙන් අපිට තිබෙන පණිවිඩය? Now, what is the message that we have from this? පණිවිඩය මෙයයි. This is the message. අපි නිසා Because of us, ඔබ නිසා මා නිසා because of you, because of me, මනුෂ්‍යයන් වඩ වඩා පිපාස වෙන්න ඕනේ යේසුස් වහන්සේව දැනගන්න. people need to be thirsty to know about the Lord. මක්නිසාද උන්වහන්සේ කියනවා මම වනායි ජීවනදායක ජලය වෙමි. Because the Lord here, he says that I am the living water. හලෙලූයා. Amen. ඔබ සහ මා ලුණු නම් If you and I are salt, උන්වහන්සේ ජීවනදායක ජලය නම් if the Lord is the living water, එහෙනම් අපි අනිත් මනුෂ්‍යයන් තුල පිපාසය වැඩි කරන්න ඕනේ ඒ ජීවනදායක උල්පත වූ යේසුස් වහන්සේ වෙතට ඇවිත් බොන්නට. then we need to increase the thirst in other people in getting them to come and drink from the Lord. හලෙලූයා. Amen. ඒකයි අපගේ වගකීම වෙන්න ඕනේ. That should be our responsibility. මනුෂ්‍යයන් තුල වඩාත් යේසුස් වහන්සේ ගැන පිපාසයක් ඇති කිරීම. To create a thirst in people so that they would want to know more about the Lord. අපිව දකින අය, People who see us, අපිව දන්න අය, people who know us, ඔවුන් තුල ආශාවක් තිබෙන්න ඕනේ. ඔබ දන්න දේ, ඔබට තිබෙන දේ ඔවුන්ගේ ජීවිතේ සතු කරගන්න. they would want to have that thirst in them, the desire in them to know what you and I have. ආමෙන්. Amen. නමුත් කනගාටුදායක දේ බොහෝ කිතුණුවන් අද ඒ ක්‍රියාව නොකරන එකයි. But the saddest part is that today most Christians do not do that. අප දන්නවා මහත්මා ගාන්ධිතුමා මේ කතාව වරක් කීවා. You know that Mahatma Gandhi, he said this story once. එතුමා කීවා මුළු ಭಾರತයේම සිටින කිතුණුවෝ අඩුම තරමේ මේ කන්ද උඩ දේශනාව ඔවුන්ගේ ජීවිතේ පවත්වනවා නම් මේ වන විටත් මුළු ಭಾರತයේම ක්‍රිස්තියානි කරුවන් බවට පත් වෙලා හමාරයි කියලා. He said that all Christians who live ඉන්දියා. in India, if by now, if they knew this sermon that was said Sermon on on the the Mount. Sermon on the Mount, that today most of them would have been Christians. මොකද්ද ඒ ප්‍රකාශනයෙන් අපිට තිබෙන පණිවිඩය? Now, what is the message that we get out of this?
මේ පොතේ ලියා තිබෙන ප්‍රමිතිය ඔබගේ ජීවිතේ මගේ ජීවිතයේ ප්‍රමිතිය නම් If the no, the standard. the standard that is written in this book, if that is the standard in your life and my life, අපේ ජීවිතේ අපි මේ විදිහට පවත්වාගෙන යනවා නම් if we are living our life according to this, මා ඔබට කියනවා මනුෂ්‍යයන්ට ඕන වෙයි වඩාත් යේසුස් වහන්සේව දැනගන්න. I'll tell you that people would want to know more about Jesus Christ. නමුත් කනගාටුදායක දේ කවුරු හරි ඔබ දිහා හෝ මම දිහා බලලා කිව්වොත් ඒකේ නා කිතුණුවෙක් නම් මට කවදාක්වත් යේසුස් වහන්සේව දැනගන්න ඕනේ නැහැ කියලා. ඒක ඊටාම අවාසනාවන්ත අවස්ථාවක්. But the saddest thing is that if anyone looks at you and me and say that if this person is a Christian, I do not want to know who Christ is, that's very sad. හලෙලූයා. Amen. අපි මනුෂ්‍යයන් තුල උනන්දුවක් පිපාසයක් ඇති කරන්න ඕනේ වඩාත් යේසුස් වහන්සේව දැනගන්න. We need to promote people so that they would have a more thirst to know about the Lord. හලෙලූයා. ලුණු සම්බන්ධ වෙන සියලු දේ අවසාන වශයෙන්ම ඔබට කියන්න කැමතියි. ලුණු වලට සම්බන්ධ වෙන සියලු දේ ලුණු මගින් වෙනස් කරනු ලබනවා. Finally, I would like to tell you that anything that gets in touch with salt, it would have a proven ability to it. සෑම දෙයක් වෙනස් කරනු ලබනවා. Everything will be changed. හලෙලූයා. අපේ ජීවිතවලට සම්බන්ධ වෙන අයගේ ජීවිත යහපත් අතට වෙනස් වෙන්න ඕනේ. All the lives that come in contact with us, it needs to change in the good way. ආමෙන්. Amen. අපි ඒ අයගෙන් වෙනස් වෙනව නෙවෙයි ඔවුන් අපි කරන කොටගෙන යහපත්ව වෙනස් වෙනවා. Amen. It's not that we would change because of them, they need to change because of us. සමහර අය කියනවා ඒ අය වගේ අපි වුණේ නැත්නම් අපිට කවදාක්වත් ඒගොල්ලන්ව දිනා ගන්න බෑ. Some people might say if we do not change according to them, we will never be able to win them. ඒක බොරුවක්. That's a lie. ඒක බොරුවක්. That's a lie. ඔබට බැරි නම් ඔවුන්ව වෙනස් කරන්නට ඔවුන්ගේ මට්ටමට ගිහිල්ලා ඔබට කවදාක්වත් ඔවුන් ඔබගේ මට්ටමට ගේන්න බෑ. If you cannot change them, you will never be able to go up to their standard and then be able to change them. ආමෙන්. Amen. ඒ නිසා කරුණාකර මතක තබා ගන්න. අපේ ජීවිතවලට සම්බන්ධ වෙන හැම දෙයක් හැම කෙනෙක් වෙනස් වෙන්න ඕනේ. Because of that, we need to understand that everything that comes in contact with us, that needs to change. ඔබ පොළවේ ලුණුයි. You are the salt of ඔබ the earth. බලපෑම් ඇති කරන්නේ. You are a person who would have an impact. උන්වහන්සේ කීවා The Lord said, ඒ ලුණු වල රසය නැතුව ගියොත් if the salt, it loses its taste, කොහටද ඒක සුදුසු? what is it good for? ඒක පිටට දමන්නට යනවා. To be thrown out. දෙවනුව මනුෂ්‍යයන්ගේ පයින් පෑගෙන්ට යනවා. Secondly, to be trampled underfoot by men. මා ඔබට කිව්වා බදාදා දවසේ අපිව කැඳවලා නැහැ කිසි කෙනෙකුගේ පාද යටතේ පෑගෙන්ට. I told you on Wednesday that we have not been called to be trampled by anyone. අපි ඉන්නේ බලපෑමක් ඇති කරන්නට. We have been there to have an impact, යහපත් බලපෑමක් ඇති a good කරන්නට. impact, ධනාත්මක බලපෑමක් ඇති කරන්නට. impact that is a positive impact, සුභවාදී ජීවිතවලට සුභවාදී බලපෑමක් ඇති කරන්නට. an impact that would bring the good into lives. හලෙලූයා. මනුෂ්‍යයන්ගේ පයින් පෑගෙන්ට එපා. Do not be trampled by men. ඒ කියා තිබෙනවා පිටරු දමන්නටත් මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්නටත් මිස අන් කිසිම දෙයකට නොවටින්නේ. Here it says that it is then good for nothing but to be thrown out and trampled underfoot by men. බලන්න කාරණා තුනක් සිදු වෙනවා ඒකේ ලුණු ගතිය නැතුව ගියාම. See, there are three things that happens when salt loses its flavor. පළවෙනි දේ පිටරු දැමීමක් තිබෙනවා. First of all, it will be put out. දෙක මනුෂ්‍යයන්ගේ පයින් පෑගීමක් තිබෙනවා. Secondly, to be trampled underfoot. තුන්වෙනි දේ කිසිම දෙයකට සුදුසු නැහැ. Thirdly, good for nothing. කිසිම දෙයකට වැඩක් නැහැ. It's good for nothing. ඔබට ඕනේ මේ විදිහට ඔබගේ ජීවිතය ගෙවන්නද? Is this how you want to live your life? මනුෂ්‍යයන්ගෙන් පෑගෙන්ට To be trampled by men? ඒ වගේම කිසිම වැඩකට නැති කෙනෙක් වෙන්න Be a person who's good for nothing? අපිට තියෙන එක ජීවිතයයි. It's only one life we have. ඒ ජීවිතයේ උපරිමයට ජීවත් වෙන්න. Let's live that life to the fullest. උපරිමයට ජීවත් වෙන්න. Let's live it to the fullest. යහපත් බලපෑමක් ඇති කරන ලෙස ජීවත් වෙන්න. Live so that you would have a good impact. දෙවියන් වහන්සේට ගෞරවය ලැබෙන ජීවිතයක් ජීවත් වෙමු. A life that would bring glory to God. සමාජයට වැඩදායක ජීවිතයක් ජීවත් වෙමු. A life that would bring good things to the society. හලෙලූයා. Amen. අපිව දකින අය කියන්ටනේ මට ඕනේ ඒ කෙනා තුල තිබෙන දේ මගේ ජීවිතේ කොටසක් වෙන්න. People, when they look at us, they need to say, I need to have that what that person has. මිත්‍රය මේක ආගමකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. This is not a thing that the religion can මේක do. යේසුස් වහන්සේට පමණක් කරන්න පුළුවන් දෙයක්. This is only what Jesus can do. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය කරන කොටගෙන කරන්න පුළුවන් දෙයක්. It's only a thing that with the power of the Holy Spirit that can be දෙවියන් done. වහන්සේගේ අනුග්‍රහය කරන කොටගෙන සිදු කරන්න පුළුවන්. It's only with God's grace that it can be done. මා ඔබ ධෛර්යමත් කරනවා. So I want to encourage you. මේ පණිවිඩය ඔබගේ සිතට ගන්න. Take this message to your heart. මේ වසරේ තීරණය කරන්න. In this year, you make a decision. මගේ ජීවිතේ මම වෙනස් කරගන්න. I'm going to change my life. මට ඕනේ ආශිර්වාදයක් වෙන්න.
I need to be a blessing. මට ඕනෑ බලපෑමක් ඇති කරන්නට. I need to be a person who would have an මට impact on ඕනෑ others. මම යන තැන නපුර විනාශය අසාධාරණ අයුක්තිය නසා දමන්නට. I need, wherever I go, I need to destroy all the things that is not fair and unjust, wicked. මට ඕනෑ අනිත් අය තුළ යහපතම එළියට ගේන්න. I need to bring only the good out of other people. මට ඕනෑ දෙවියන් වහන්සේගේ නියෝජිතයෙක් ලෙස මේ පොළොවේ යහපත් බලපෑමක් ඇති කරන්නෙක් වෙන්න. I need to be a person who would have a good impact as a representative of God. මා ඔබට කියන්නම් ඔබ ඒ තීරණය අරගෙන ක්‍රියාත්මක වුණොත් I'll tell you, if you take this decision and you begin to act on it, මේ වර්ෂයේ අවසානයේදී ඔබ බොහෝ ජීවිතවලට බලපෑම් ඇති කරනවා. at the end of this year, you would have an impact on most lives. හලෙලූයා. අපි ආපසු හැරිලා බලන විට අපේ සේවා කාලයේ මේ අවුරුදු 25 වෙනි අවුරුද්ද අපි ගෙවන්නේ. When we look back and look at the 25 years of ministry that we are having now, අපි මනුෂ්‍ය ජීවිතේට කරපු බලපෑම දිහා බලපුවම when we look at the impact that we have caused on the people, මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. I want to thank the Lord. ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ පවුල් වලට, ඔවුන්ගේ අනාගතයට, ඔවුන්ගේ දරුවන්ට අපි කරපු බලපෑම. The impact that we caused on their families, on their lives, on their children, ඔවුන්ගේ ජීවිතයේ විනාශයෙන් ගලවන පිණිස අපි කරපු බලපෑම. the impact that we had so that we would bring their our lives out of destruction. සියලු ගෞරවය උන්වහන්සේට වේවා. All glory goes to God. නමුත් උන්වහන්සේ ඔබවත් කැඳවන්නේ බලපෑමක් ඇති ජීවිතයක් ජීවත් වෙන්න. But the Lord is calling you so that you would be a person who would have an impact. මනුෂ්‍යයන් ඔබ ගැන මා ගැන අවසානයේදී කියන්ට ඕනේ. What people need to say about you and me at the end of it is, ඒ අය නිසා මගේ ජීවිතය පුදුමාකාර විදියට වෙනස් වුණා. because of them, my life has been changed පුදුමාකාර විදියට in a වෙනස් great වුණා. and mighty way. අපි දෙවියන් වහන්සේට ගෞරව කරමින් Let us glorify the Lord. අද දවසේ අපි සුද්ධ වූ සහභාගීකමේ මේසයට එන්න යනවා. We are going to come into the Holy Communion. යේසුස් වහන්සේ ජීවිතේ දීමෙන් බලපෑමක් කළා. Jesus, by giving his life, he made an impact. තරුණයෙක් හැටියට නාසරත් වල විසු වඩුවෙක්ගේ පසුබිමෙන් එන උන්වහන්සේ ලෝකයට බලපෑමක් කළා. Jesus, who came from Nazareth as a carpenter's son, he made an impact to the whole world. මුළු ලෝකයම අද උන්වහන්සේගේ බලපෑමට අදත් හසු වෙනවා. Today, the entire world is being impacted by the impact he caused. උන්වහන්සේ තමන්ගේ ජීවිතය දීමෙන් By giving his life, උන්වහන්සේ බලපෑමක් ඇති කළා. he made an impact. අපගේ මේ බලයේ පැය වැඩසටහන ඔබට ආශිර්වාදයක් වේයයි අපි බලාපොරොත්තු වෙමු. ඒ ඔබට ආශිර්වාදයක් වේ නම් ඒ ගැන දැන ගැනීමට අපි ඉතා ආසාවෙන් සිටින්නෙමු. බහරෙන් දේශයේ ඔබ පදිංචිව සිටින්නේ නම් හෝ බහරෙන් දේශයට ඔබ පැමිණෙන්නේ නම් අපගේ සිකුරාදා දින පැවැත්වෙන සිංහල දේව මෙහෙයට ඔබට සහභාගී වෙන මෙන් අපි ඉතා කරුණාවෙන් ආරාධනා කර සිටිමු. ෆිලදෙල්ෆියා දේවස්ථානයේ දහවල් 11:45ට පැවැත්වෙන අපේ සිංහල දේව මෙහෙයට සහභාගී වෙන මෙන් අපි ඔබට ආරාධනා කර සිටිනෙමු. ඔබගේ ප්‍රතිචාරයන් දැන ගැනීම සඳහා තිරේ දිස්වන දුරකථන අංකයට හෝ පැක්ස් අංකයට අපව අමතන මෙන් අපි තා කාරුණිකව ඔබගෙන් ඉල්ලා සිටිමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සියලු දෙනා සමග වේවා.